සුබදෑසනක්. රටත් ලෝකයක් මේ වෙනකොට කොවිඩ් වසංගතයේ අර්බුදය අභියෝගයක් කරගනිමින් ඒ අභියෝග මැද ජීවත්වීමේ වටපිටාව ජීවත්වීම අභියෝගයක් වුණත් මුහුණ දෙමින් ඉන්න කාලයක්. එනිසාම අද ජීවිතාර්ථ තුළින් අපි සූදානම් දැනුවත්වීම තුළ ඔබේ ජීවිත කතාව පරිස්සම් කරගත යුතු ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඒ වෙනුවෙන් අද අපි ආරාධනා කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ප්‍රාථමික සත්කාර සේවා වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහත්මයාට. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. දැන් මේ කොවිඩ් තත්වයේ තුල අපි හැමෝම උත්සාහ කරනවා ජීවිත පරිස්සම් කරගන්න. අපි එකිනෙකාට වෙන් වුණු වගකීම් තියෙනවා වෛද්‍යතුමනි, යුතුයකම් තියෙනවා. කැමති එතනින් කතාව පටන් ගන්න. ඔව්. ඔබේ වැඩසටහන ජීවිතාර්ථ. ඉතින් අපි මේ වැඩසටහන කාලීන මාතෘකාවක්. ඒ වගේම ජීවිතයට ගොඩ දෙනෙක් මේ මම දැන් අදත් පාරේ ආවේ තමන්ගේ ජීවිතයේ අර්ථවත් බව අවබෝධය නැතුව කටයුතු කරන පිරිසක් හැටියට තමයි අපේ සමාජයේ බොහෝ දෙනෙක් හැසිරෙන්නේ. ඒ නිසා මේ හරිත ටීවී වැඩසටහනට ආරාධනා කිරීම වගේම මේ වැඩසටහනට අපි ගත කරන කාලය තුල එය නැරඹීමෙන් ජනතාවගේ ජීවිතය අර්ථවත් කරගන්න කටයුතු කරනවා නම් ඒක තමයි අපේ ප්‍රාර්ථනාව යුත්තේ. ඇත්තටම කොවිඩ් රෝගය දැන් රට තුල ව්‍යාප්ත වෙලා ගිහිල්ලා මේ රෝගය පිළිබඳ නිවැරදි අර්ථය සහ එය වළක්වා ගැනීම හෝ මර්ධනය කිරීමේදී මගේ වගකීම නැත්නම් ජනතාවගේ වගකීම මම අපි සහ රට කරවන සියලු දෙනාගේ වගකීම කුමක්ද යන්න අවබෝධ කරගෙන නැහැ. එහෙම නැත්නම් අවබෝධ කරගෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි විදිහකින් අහලා තියෙනවා මනස තුල කිඳා බහැලා නැහැ. ඒ නිසා ආකල්ප වෙනසක් ඇති වෙලා නැහැ. ඒ නිසා කොවිඩ් රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය චර්යාත්මක වෙනස ඇඟට ඇවිල්ලා නැහැ. ආපු නැති නිසා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට බිරාන්ත වෙලා ඉන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අකර්මණ්‍ය සාමාන්‍ය එදිනදා ජීවිතය අකර්මණ්‍ය කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතනවා ජනතාව සියලු දෙනාම දැනගත යුතු දෙයක් තියෙනවා. සෞඛ්‍ය කියන්නේ මොකක්ද? රෝගයක් කියන්නේ මොකක්ද? රෝගය සහ සෞඛ්‍ය අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. හෙල්ත් නැත්නම් සෞඛ්‍ය කියලා කියන්නේ තත්ත්වයක්. මේක ජීවියාගේ තත්ත්වයක්. ජීවියා ගැන කතා කිරීම සහ හරිත ටීවී සම්බන්ධ කරොත් එහෙම මම ඉගෙනගෙන තියෙන විදිහට මේ ලෝකයේ ජීවියා බිහි වෙන්නේ ක්ලෝරෙල්ලා කියන හරිත ඇල්ගී වලින්. මේ හරිත ඇල්ගී හැදෙන්නේ මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන ඇසට නොපෙනෙන කුඩා අංශු විශාල ප්‍රමාණයක් රසායනික ක්‍රියාවලියකට ලක් වී ජීවියා බිහි වෙනවා ක්ලෝරෙල්ලා. ක්ලෝරෙල්ලා ජීවියා ලෝකෙට බිහි වුණාන් පස්සේ හැදෙන මේ හරිතාගාරය තුල, විශ්වය තුල ජීවියා බිහි වෙලා ඇවිල්ලා වානරයාගෙන් ඇවිල්ලා තමයි මිනිසා ආවේ. ඒ නිසා මිනිසාට තාම වානරයින්ගේ ගතිගුණක් තියෙනවා. ඒ වගේම මේ ලංකාවේ මේ මිනිස්සු බිහි වෙලා තියෙන්නේ අපේ මුතුන් මිත්තන් කියනවා යක්ෂ, ප්‍රේත, භූත ඔය සියල්ලගෙම තමයි කියනවා ලංකාවේ මිනිසා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ මිනිස්සු අතර තාම ඔය යක්ෂ, ප්‍රේත, භූත අර බන්ධන මේ බන්ධන ගතිගුණක් තියෙනවා. ඉඳලා හිටලා ඒවා මතුවෙනවා. රාක්ෂ ගති, යක්ෂ ගති, නාග ගති මතුවෙනවා. ඒ නිසාත් ඒ මිනිසාගේ හැසිරීම රටාව නිසා බොහෝ ලෙඩ රෝග හැදෙනවා. ඒ නිසා සෞඛ්‍ය කියලා කියන්නේ තත්වයක්. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණය කරනවා විස්තර කරලා කියනවා රෝග වලින් වැළකී සිටීම නොව කායික, මානසික, ආධ්‍යාත්මික හා සමාජීය යහපැවැත්ම සෞඛ්‍යයි. කායික, මානසික, ආධ්‍යාත්මික හා සමාජික යහපැවැත්ම සෞඛ්‍යයි. රෝග වලින් වැළකී සිටීම පමණක් නොවේ. ඒතර බලන්න කායිකව යහපැවැත්ම තියාගන්න ඕන. උසට සරිලන බර, ඊළඟට කුසට ප්‍රමාණවත් ආහාරය නෙවෙයි ශරීරයට ප්‍රමාණවත් ආහාරය, සමබල ආහාර වේල, නිසි වේලාවට නිසි ලෙස ගැනීම, ශරීරයට අහිත කරන නොගැනීම, සිගරට් බීම, මත්පැන් පානය. ඒතර කායික සුවතාව යහපැවැත්ම. මානසික යහපැවැත්ම. මනස උසස් මනසක් ඇති මිනිසා කියන පුද්ගලයා තමන්ගේ මනස සමබර කරගන්නේ නැත්තම්, මනස පාලනය කරගන්නේ නැත්තම්, මනස විඩාවට පත් කරනවා නම්
ඒ මිනිස්සයා සෞඛ්‍ය සම්පන්න කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් ශරීරයේ ශ්‍රාව්‍ය වන්නා වූ විවිධ රසායනික ද්‍රව්‍ය සහ කායික සහ රසායනික ක්‍රියාවලිය වල එකතුවකින් තමයි මිනිසා නැමැති පංච ඉන්ද්‍රියයන්ගෙන් සමවත්ත පුද්ගලයාගේ සමතුලිතතාවය තියෙන්නේ. අපේ ශරීරයේ ශ්‍රාව්‍ය වෙන කෝටිසෝල්, ඇඩ්‍රිනලින් වගේ ඒවා ශරීරය ෂය කරනවා. ශරීරය වහරනවා. එන්ඩෝක්‍රීන් කියලා හෝමෝන ශ්‍රාව්‍ය වෙනවා. ශරීරය පුබුදවනවා. ඒ නිසා මේ මනස මානසික සුවය තිබෙන තාක්කල් එන්ඩෝක්‍රීන් වැනි රසායනික ද්‍රව්‍ය ශ්‍රාව්‍ය වීමෙන් ශරීරය යහපතක් නැති කරනවා. කායික, මානසික, ආධ්‍යාත්මික. අපිට හැම කෙනෙකුටම තියෙනවා ආගමක්, දහමක්. ආගම දහම හැමතිස්සම කියන්නේ හොඳ නරක, යහපත් සිරිතිරිත්, නීති රීති ඔය දේවල් කියවෙන්නේ. එතකොට ආගමික වටපිටාව තුලින් ලැබෙන ආධ්‍යාත්මය මනස සංවර කොට, කය සංවර කොට නිසි ක්‍රියාවලිය නියෝජිත කිරීම සඳහා යොමු කරනවා. සමාජික යහපැවැත්ම. මගේ කය හොඳට තිබුණත්, මගේ ශරීරය හොඳ තිබුණත්, මම දැහැමි කෙනෙක් වුණත්, මා ජීවත් වන සමාජයේ යහපැවැත්ම නැත්තම්, යහපත් තත්ත්වේ නැත්තම්, ඒ කියන්නේ වායු දූෂණය වෙනවා නම්, පරිසරයේ දූෂණය වෙනවා නම්, වතුර වලවල් වල මදුරු මැසි හැදෙනවා නම්, පණුව හැදෙනවා නම්, වායු ගෝලයේ හිතකර නොවන බැක්ටීරියා වෛරස් එනවා නම්, හරිතාගාර ඒ කියන්නේ ගස් ටික කපලා දාලා අපිට අවශ්‍ය ඔක්සිජන් ටික සැපේන ඒ හරිතාචරණය වෙන්නේ නැත්තම් අපේ යහපැවැත්ම නැහැ. කායික, මානසික, ආධ්‍යාත්මික සහ සමාජික යහපැවැත්ම. දැන් අපි බලමු රෝගයක් කියන්නේ මොකක්ද කියලා. රෝගයක් කියලා කියන්නේ රෝගයක් හැම විටම පරිසරයත් කාරකයකුත් ධාරකයකුත් අතර සිද්ධ වෙන දෙයක්. සමහර විට වචන තේරෙන්නේ නැතුව ඇති. කාරකයා හේතුඵලවාදයට අනුව කියන කිසියම් ගින්නක් නැතිව දුමක් ඇති වෙන්නේ නැහැ වගේ කිසියම් ක්‍රියාවකට කාරකයක් තියෙනවා. කාරකයක් ඉන්න රෝගයක් ඇති කරන්න, ධාරකයක් හෙවත් දරා ගන්නෙක් ඉන්න රෝගය ඇති කරන්න මේ දෙක මුසු කරන්නේ පරිසරය. එතකොට අපි කියන රෝගයක් කියලා කියන්නේ කාරකයා, ධාරකයා හා පරිසරය අතර සිදුවන අන්තර්ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ තියෙන්නේ වැළුවකින් එහෙම මේ රූපරාමයෙන් අපි පෙන්වන්නේ රෝගයක් ඇතිවීම සඳහා රෝගකාරකයක් තියෙනවා. රෝගය වැළඳ ගන්නා ධාරකයෙක් ඉන්නවා. ජීවත් වෙන පරිසරයක් තියෙනවා. මේ රවුම් තුන ගත්තොත් මේ රවුම් තුනේ මෙන්න මෙතන තමයි අන්තර්ක්‍රියාව. කාරකයා, ධාරකයා සහ පරිසරය අතර අන්තර්ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි රෝගය. ඔබ කාරකයා සහ ධාරකයා එකට ජීවත් වුණත් රෝග තත්ත්වයට ඇති වෙන්නේ නැහැ. හැබැයි පරිසරය හිතකර තත්ත්වයට આવොත් මේ කාරකයට රෝග තත්ත්වය තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට මේ දිනවල වැස්ස ඇති වෙනවා. හොඳම කාලයේ ඩෙන්ගු රෝගේ බෝ වෙන්නේ. දැන් රෝගකාරකයා ඉන්නවා, ධාරකයා ඉන්නවා. හොඳට ජීවත් වෙලා හිටියා. වැස්ස කාලේ මදුරුව බෝ වුණා. මදුරුව මොකද කරන්නේ? මේ රෝගකාරකයා අරන් ගිහිල්ලා මිනිසාට දෙනවා. දීලි ඉවරලා මොකද වෙන්නේ? ඩෙන්ගු රෝගය ඇති කරනවා. ඒක කාරකයා, ධාරකයා හා ජීවත් වන පරිසරය අතර අන්තර්ක්‍රියාවලියක ප්‍රතිඵලය තමයි රෝගයක් කියන්නේ. දැන් අපි බලමු කොවිඩ් රෝගය ගැන. අපි මැලේරියා රෝගය ගත්තොත් මැලේරියා රෝගයට හේතු වන රෝගකාරකයක් තියෙනවා. මැලේරියා පරපෝෂිතයා කාරකයා. මේ මැලේරියා පරපෝෂිතයා විසින් හානි කරන්නේ සහ ජනනය ප්‍රගුණනය කරන්නේ ධාරකයා මිනිසා. මේක වාහකයෙක් ඉන්න. වාහකයා ගෙනියන්නේ කවුද? මදුරු. එතකොට කාරකයා ධාරකයා අතර ගෙනියන්නේ වාහකයා. ඩෙන්ගු රෝගය ගන්න. ඩෙන්ගු වෛරසය තියෙනවා. ඩෙන්ගු රෝගය බෝ කරන්න පුළුවන් මිනිසා ධාරකයෙක් ඉන්නවා. ඩෙන්ගු මදුරුව තමයි මේකේ වාහකයා. කාරකයා, වාහකයා, ධාරකයා. දැන් මේ රෝගය මර්ධනය කරන්න ඕන නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ සහ ජනතාව එකතු වෙලා මොනවද කරන්න ඕනේ? අපිට පුළුවන් වෛරසය සම්පූර්ණයෙන් තුරන් කරන්න බෙහෙත් ටිකක් තියෙනවා නම් මරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බෝ කරන මදුරු ඝනත්වය අඩු කරොත් මදුරු ටික විනාශ කරොත් පුළුවන්. එතකොට මිනිසාට කායික, මානසික, ආධ්‍යාත්මික ආපෑත්ම තියාගන්න පුළුවන්. හැබැයි මිනිසා තම පරිසරය මදුරුවන් බෝ වන විදියට හදනවනම් මිනිසා රැකෙනවද? ඔය ඉන්න වෛරස් වලට ඉන්න පුළුවන්. ලෝකේ ඕන වෛරස්, බැක්ටීරියා ඒ ලෝකේ ඒගොල්ලන්ට අයිති දේවල්. ජීවීන්ට අයිති දේවල්. නමුත් අපේ යුතුයකම අපේ සෞඛ්‍ය රැක ගැනීම. පුද්ගලයෙකුගේ සෞඛ්‍ය රැක ගැනීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ පුද්ගලයාට. දැන් මැලේරියා රෝගය මර්ධනය කරන්න නම්
අපිට පුළුවන් එහෙම නැත්නම් ඩෙන්ගු රෝගේ මර්ධනය කරන්න අපිට පුළුවන් මදුරු ඝනත්වය අඩු කරන්න. ඉතින් බෙහෙත් ගන්න සේරම අපිට කියන අද බෙහෙත් ගැහුවේ නැහැ. pH එකට බයිනවා. බෙහෙත් ගැහුවේ නැහැ. හැබැයි ගෙදර ඔක්කොම මදුරු බෝ වෙන තැන් ඔක්කොම ටිකනේ එක සුද්ධ කරගන්නේ නැහැ. යුතුයකම වගකීම ඉටු කරන්නේ නැහැ. අහන්නේ බෙහෙත් ගැහුවේ නැහැ. දැන් ඩෙන්ගු රෝගේ මර්ධනය කරන්න නම් මදුරු ටික මරලා දාලා පුළුවන් අපිට කන්ට්‍රෝල් කරගන්න. හැබැයි කොවිඩ් රෝගේ කොවිඩ් කියලා වෛරසය COVID-19 ඔටුන්නක් වගේ ක්‍රෝන් ඔටුන්නක් වගේ තියෙන වෛරසයක්. ඒ නිසා තමයි කොවිඩ් කියලා හැදලා තියෙන්නේ. මේ වෛරසය RNA වෛරසයක් DNA වෛරස කියලා જાති දෙකක් තියෙනවා. RNA බොහොම ප්‍රබල සහ ඒ විකෘතිකරණය නැත්නම් මියුටේෂන්ස් ප්‍රතිකරණය වීමෙන් හැමතිස්සෙම යාගේ හැඩය වෙනස් කරගන්නවා. වෙනස් කරගන්න නිසා ස්ථිර බෙහෙතක් හදා ගන්නත් බෑ. මෙන්න මේ වෛරසය දැන් අපි ගෝ රෝගයකට කාරකයා දාරකයා වාහකයෙක් ඉන්නවා. කාරකයා කොවිඩ් වෛරසය, වාහකයා මිනිසා, දාරකයාත් මිනිසා. අරකේ නම් මදුරු ටික මරලා දාන්න නැති වුණා. මේකෙ මොකද වෙන්නේ? වාහකයාත් මිනිසා, දාරකයාත් මිනිසා. දැන් පුළුවන් ද මිනිස්සු මරලා දාන්න? බෑ. ඒ නිසා මොකද කරන්න ඕනේ? කොවිඩ් රෝගය මර්ධනය කිරීමේ හොඳම ක්‍රමය මොකක්ද? දාරකයා වාහකයා වෙන මේ ආසාදිතයේ කකුල් දෙක ගැට ගහලා ගෙදර තියන්න. නැත්තම් ගෙට ගහලා ගෙදර තියා. ගෙදර ගහක ගැට ගහලා තියන්න. මොකක්ද ඒකට කියන වචනේ? ලොක්ඩවුන්. self lockdown. මේ රෝගය මේ COVID-19 කියන රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා තියෙන හොඳම බෙහෙත ස්වයං විනය. තම ආසාදිතයෙක් සැක කරන්නේ නම් අම්මා තාත්තට හෝ දරුවන්ට කියන්නේ ඔන්න ඔක කකුලකට ගහලා ගෙදර මේසෙකට ගහලා තියපන් self lockdown. එතකොට මම ආසාදිතයෙකු ලෙස සැක කරන්නේ නම් මම ස්වයං නිරෝධායනය වන්නේ නම් මගේ පවුල රැකෙනවා. මගේ පවුල රැකෙනවා. මගේ පවුල රැකෙන්නේ නම් මගේ අසල්වැසියා රැකෙනවා. මගේ අසල්වැසියන් රැකෙනවා නම් මගේ ගම රැකෙනවා. මගේ ගම රැකෙනවා නම් මගේ ඒ ප්‍රදේශය ඩිවිෂන් එක රැකෙනවා. මගේ ඒ කොට්ටාසය රැකෙනවා නම් මගේ දිස්ත්‍රික්කය රැකෙනවා. මගේ දිස්ත්‍රික්කය රැකෙනවා නම් පළාත රැකෙනවා. මගේ පළාත රැකෙනවා නම් මගේ රට සුරක්ෂිතයි. ඒ නිසා රට සුරක්ෂිත කිරීම සඳහා කට වහගෙන කකුල ගැට ගහගෙන ගෙදර ඉන්නවද? කෑග ගහ ගිහින් මුළු රටක් වහනවා කියන එක ජනතාව තේරුම් ගත යුතු වැදගත්ම දෙයක්. ඒ නිසා නැවත කියනවා කොවිඩ් රෝගය මර්ධනය කර ගැනීමේ හොඳම බෙහෙත තම නැනපමණින් අවබෝධකටගෙන චර්යාත්මක වෙනසක් ඇති කර ගැනීම තුලින් ස්වයං නිරෝධායනයකට පෙළඹීම. ඉදිරියේදී මම කියන්නම් ඔය බෙහෙත කොහොමද තවත් බෙහෙතේ බලය වැඩි කරන්නේ, මහා බලයක් කරන්නේ කියලා. ඉදිරියට යනවා නම් මම ඊළඟට විස්තර කළ දෙන්නම් මේ කොවිඩ් රෝගය අපිට පාලනය කරගන්න බැරි වෙන ප්‍රධාන හේතුව කුමක්ද කියලා. මෙන්න මේ පින්තූරය පොඩක් අපි බලමු. මේ පින්තූරේ මම පෙන්වන්න උත්සාහ කරන්නේ ඩෙන්ගු රෝග කොවිඩ් රෝගය හා වෙනත් ශ්වසන රෝග දෙකක් සම්බන්ධ කරන්න. මේ තියෙන්නේ කොවිඩ් රෝගය හා ආශ්‍රිත වූ ත්‍රිකෝණයක් මම විස්තර කළා. මේ නිල් පාටින් පෙන්වන සම්පූර්ණ පරාසය තුල තියෙන්නේ කොවිඩ් රෝගීන්. මේ පෙන්වන්නේ ත්‍රිකෝණයක් උඩු අතට නවලා තවත් ශ්වසන රෝගයක් SARS. මේක SARS COVID-19, මේක සාමාන්‍ය තවත් SARS රෝගී තත්ත්වයක්. දැන් බලන්න මම මේ පළවෙනි ඉරෙන් පෙන්වන්නේ මෙන්න මෙතන ඉරෙන් පෙන්වන්නේ බීජෞෂධ සමය. හෙවත් රෝග ලක්ෂණ පටන් ගන්න අවස්ථාව. රෝග ලක්ෂණ පටන් ගන්න එක තමයි මේ ඉරෙන් පෙන්වන්නේ. මේකෙන් පෙන්වන්නේ ටිකක් අමාරු තත්ත්වය. මේ තියෙන ගොඩාම අමාරු තත්ත්වය ඉරි තුනෙන් පෙන්වන්නේ. අපි ඒ ටික අවශ්‍ය නැහැ මෙන්න මේ ඩිංග ගමු. මේ කොවිඩ් රෝගය සහ වෙනස් ශ්වසන රෝග අතර තියෙන වෙනස බලන්න. කොවිඩ් රෝගේ විශාල රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා රෝග ලක්ෂණ නැතුව. මෙන්න මෙතෙන්ට එනකොට තමයි රෝග ලක්ෂණ ඉන්නේ. වෛරසය ශරීරයට ඇතුල් වී ප්‍රගුණණය වී රෝග ලක්ෂණ පහළ කිරීම සඳහා යන කාලයේ තවත් රෝගියෙකුට බෝ කරන්න පුළුවන්, තවත් කෙනෙකුට බෝ කරන්න පුළුවන් කාර්යයට කියන බීජෞෂධ සමය. මේකේ බීජෞෂධ සමයට එන්න කලින් රෝග ලක්ෂණ නැතුව තව කෙනෙකුට තව කෙනෙකුට පතුරවන්න පුළුවන් ප්‍රමාණය සෑහෙන්න වැඩි තවත් රෝගයකට සාපේක්ෂව. බලන්න මෙතන රෝග ලක්ෂණ නොපෙන්වන ප්‍රමාණය හරිම අඩුයි. මේකේ රෝග ලක්ෂණ නොපෙන්වන ප්‍රමාණය වැඩි. අපි දන්නවා කිසියම්
පුද්ගලයෙක් වෛද්‍යවරයෙක් ළඟට එන්නේ රෝග ලක්ෂණ ඇතුණුත් විතරයි. කැස්ස වැඩි වුණොත්, උණති වුණොත් තමයි එන්නේ. එහෙම නැත්නම් එන්නේ නැහැ. දැන් මේ වගේ රෝගයක තියෙන ලක්ෂණය තමයි රෝග ලක්ෂණ නොමැති අය පොඩ්ඩින්ද ලක්ෂණ තියෙන අය වැඩි හින්දා අපි රෝගීන් වෛද්‍යවරු ගාවට එනවා. සෞඛ්‍ය කාර්යාලයට එනවා. අල්ලගන්න ලේසි. මේකේ තියෙන ප්‍රශ්න මොකද්ද? රෝග ලක්ෂණ නොමැති ප්‍රමාණය වැඩි. තව අයට පතුරවනවා. ලක්ෂණ ඇවිල්ලා එන්නේ ටික දෙනයි. ඒ නිසා මේ රෝගය මර්ධනය කර ගැනීම සඳහා තියෙන හොඳම ක්‍රමය තමයි තමන් ආශ්‍රිතයෙකු ආසාදිතයෙකුයි සැක කරන්නේ නම් ස්වයං නිරෝධායනය වීම. තමන් නිතරම මුවාවරණය දැන් මම මෙතන මුවාවරණය ඉවත් කරේ ඔබ කියපින්ද නැත්නම් මම කැමැත්තෙන් නෙවෙයි කරේ නිවැරදි ලෙස නිසි ලෙස මුවාවරණය පැළඳීම දුරස්ත භාවය රැක ගැනීම ඒ වගේම හෑන්ඩ් වොෂින් නිතර අත් පිරිසුදු කිරීම ආදී වූ කරුණු කාරණා පිළිපදින්න ඕන. ඒ මුණත් මේ රෝග ලක්ෂණ නැතිවම තව කෙනෙකුට බෝ කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ රෝගය මර්ධනය කරන්න තියෙන හොඳම ක්‍රමය වන්නේ මෙන්න මේ උපක්‍රම පිළිපැදීම සහ ස්වයං නිරෝධායනය හෝ නිරෝධායනය වීම කියන එක අපි නිතර කියන්නේ. අපිට අර මදුරුවෙක්ගෙන් බෝ කරන වගේ එකක් වුණා නම් මදුරුව ටික මර්ධනය කළා මේක ටිකක් අඩු කරන්න තිබුණා. දැන් මේකේ මිනිසා නැමැති ධාරකයා මිනිසා නැමැති වාහකයා මේ නිසා මේ පුද්ගලයන්ගේ තියෙන ඒ නොදනුවත්කම සහ ස්වයං විනය සහ අවබෝධය අනවබෝධය සහ චර්යාත්මක වෙනසක් ඇති කර ගැනීම සඳහා මනස විසින් මසස පාලනය නොකරන නිසා තමයි අද අපිට රටක් වහගෙන රටක් ආපස්සට හරවගෙන මේ රටක දියුණුවට විශාල බලපෑමක් ඇති කරන්නේ. ආර්ථික, සමාජික, දේශපාලනික සහ සෞඛ්‍යමය ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේක පෙන්වුව ඇති කියන එක මේකේ වැදගත්ම સિદ્ધාන්තය ඔබ අවබෝධ කරගත යුත්තේ රෝග ලක්ෂණ නොමැති වාහකයන් විශාල පිරිසක් අප අතර සැරිසරන බැවින් මේ රෝගය ව්‍යාප්ත වී යනවා. ඒ ව්‍යාප්ත වීම තියෙන ප්‍රබලම අභියෝගය තමයි අවුරුදු 60ට වැඩි ඒ වගේම නිදන්ගත රෝග ඇති සංකූලතා ඇති අපේ අනාගතයේ බිහි කරන ගර්භණී මව්වරුන් වැනි ඒ වගේම අවුරුදු 2කට වඩා අඩු සප්පයන් විශාල පිරිසකට මේ වෛරසය ඇති වෙන බලපෑම නිසා සංකූලතාවය නිසා අපේ අනාගතය නැති වෙනවා. ඒ නිසා මා කරුණාකර නැවත ඉල්ලා සිටින්නේ සිරිත් විරිත් පුරුදු හරියට අනුගමනය කරන්න කියලා. දැන් අපි බලමු මේ වෛරසයේ තියෙන භයානකම කියලා ගත්තොත් අපි කැලෑවක ඇවිදගෙන යනකොට අපේ ඇඳුම් වල තුත්තිරි ඇලෙනවා. ඒ වගේම ඔබ දැකලා ඇති බූව තියෙන පොඩි ශාක ගෙඩි ඇලෙනවා. මොකටද ඒ ඇලෙන්නේ? මේක තුලින් තමයි තව තැනකට ගිහිල්ලා ඒක වටනම පැලයක් ඇති වෙන්නේ. තම වර්ගය බෝ කරන්නේ, පතුරවන්න. මේ වෛරසෙත් එහෙමයි. මේ වෛරසේ මතු පිට කූරු තියෙන මේක ඇලෙන ගතිය වැඩි. ඒ නිසා මේක ඉබේම ශ්වසන මාර්ගයේ ගියපු හැටි ඇලෙනවා. මතු පිට පෘෂ්ඨයේ ඇලෙනවා. ඒ වගේම මේ වෛරසය මීටරයක් දෙකක් ඈතට යනකොටම පහළට වැටෙන බරින්දා. වායුගෝලයේ සැරිසරාගෙන යන්නේ ඉන්දියාවේ තියෙන වෛරසය මෙහෙට උලඟේ පාවෙලෙන්නේ නැහැ. මෙතන වෛරසය මේක ඇතුලේ මීටරයක් දෙකක් දුරට යන්න පුළුවන්. ඒ වගේම මේ වෛරසය බෝ වී යන ප්‍රධානම ක්‍රමවේදය තමයි මේ අත් විශේෂයෙන් මේ ඇඟිලි. ඒත් අපි නිතරම මේ ඇඟිලි ඇස් අත ගන්නවා, කට අත ගන්නවා, නහය අත ගන්නවා. ඒ වගේම මේ අත් වලින් වෙනත් භාණ්ඩ අල්ලනවා. ඒ අල්ලන තව කෙනෙකුට ඒක බෝලේ යන්න පුළුවන් මේ ඇලෙන ගතිය නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ වෛරසය නාසය සහ මුඛය ආශ්‍රිතව හැදෙන නිසා ඒ පිටට යන්නේ නැති වෙන්න මුව ආවරණයක් හොඳට දාගන්න කියලා. මුව ආවරණයක් කියන එක තියෙන්නේ අපි මිනිස්සු කොච්චර බලන්න බුද්ධිමත්ද කියලා. මුව ආවරණය දාන්නේ බෙල්ලට. මුව ආවරණය දාන්නේ තවත් කොහෙට හරි මාලයක් ඇටියට. මම දන්නේ මේ මිනිස්සුද නොමිනිස්සුද කියලා. ලදරුවද කියලා. අර අපි කියන 6 4 නොදන්නා දිව්‍ය ලෝක 6කුයි අපාය 4කුයි තියෙනවා කියලා දන්නේ නැහැ පොඩි උන්. ඒ හින්දා තමයි වැරදි කරන්නේ. මේ නොදරුවෝ මේ පුෂ්ඨ වංශයක් ඇති අපුෂ්ඨ වංශිකයෝ කොඳු යට පෙලක් ඇති නැති මිනිස්සු හැටියට ඇතිරෙන මිනිස්සු චර්යාත්මක කියන්නේ සංවර මිනිසා නැමැති සංවර මිනිහා අසංවර විදිහට හැසිරෙන්නේ මොකක් නිසාද? අර සෙටල් මයින්ඩ් සෙට් එක. ඒ කියන්නේ මනස තුල කිඳා බහැලා තියෙන අර්ථාන්විත අවබෝධය නැති වෙන ප්‍රධාන හේතුව වර්තමානයේ තියෙන සමාජයේ අතර තියෙන තරංගය. නිසා මුවාවරණය පැළඳීම, දුස්වභාවය රැක ගැනීම, නිතර අත පිරිසුදු කිරීම කරමින්
තමා සැකකටයුතු නම් ස්වයං නිරෝධායනයකට ලක්වීම මේ රෝගය මර්ධනය කිරීමට තියෙන හොඳම බෙහෙත සහ ඒ බෙහෙතේ බලය වැඩි කර ගැනීම ක්‍රමය කියලා මම ප්‍රකාශ කරනවා. අහක තියෙන වෛරසය ඔබ තුළට නොගෙන ඉන්න නම් කොයිතරම් ඔබ තුළ පරිස්සමක් උවමනා වෙනවද හැසිරීමෙන්? වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහත්මයා මේ පැහැදිලි කරමින් ඉන්නේ මේ කොවිඩ් තත්ත්වය තුළ තියෙන භයානක තත්ත්වය සහ ඔබේ මගේ හැසිරීම කොයිතරම් පරිස්සම් විය යුතුද කියන. වෛද්‍යතුමනි දැන් අර ඔබතුමා කිව්වා වගේම රෝගය පතුරවන රෝග ලක්ෂණ නොපෙන්වන බොහෝ පිරිසක් ඉන්න අතරේදී අපිට තියෙන ගැටලුව තමයි එහෙම යම් සැකයක් බියක් හිතට තියෙනවා නම් ඇන්ටිජන් එකක් PCR එකක් කරගන්න එහෙම රෝග ලක්ෂණ මතුවෙනකම්ම ඉන්න ඕනද නැත්නම් දැනුණට පස්සේ අපිට කාලයක් දවස් ගාණක් ගත වුණාට පස්සේද අපි PCR එකක් කරන්න ඕන? ඔය ප්‍රශ්නෙට උත්තර දීමේදී රටේ තිබෙන වසංගත තත්ත්වයේ ප්‍රාමාණිකත්වය සහ ඒ මොහොතේදී රජයක් සහ සෞඛ්‍ය සේවාවන් විසින් කරුණු ලබන උපාය මාර්ග එක්ක ඕන පිළිතුරක් දෙන්න. දැන් මුලදී රෝගියෙක් එක්කෙනෙක් දෙන්නෙක් වාර්තා වෙනකොට නම් අපිට තිබුණා පරීක්ෂණාගාර වලින් පරීක්ෂණ කිරීමේ ධාරිතාවක්. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් මේ පරීක්ෂණයක් හිතන්න එපා ලෝකේ ලංකාවේ නිපදවනවා කියලා. අපේ කොහේ හරි නිපදව ගන්න පුළුවන් වුණා. හරි මම දැක්ක ඊයේ පෙරේදා Facebook වල දාලා තියෙනවා බොරුවටද කොහෙද ලංකාවේ හදලා තියෙනවා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් කියලා. මේ පරීක්ෂණය PCR කියන පරීක්ෂණය ගොඩ දෙනෙක් හිතන් ඇති මේ අර මුත්‍රා පරීක්ෂණයක් වගේ කියලා නෑ. මේ සොබ් එක ගන්න ඕන අරගෙන ඒ සොබ් එක ගත්තු සාම්පලය නිවැරදි උෂ්ණත්වයේ තබාගෙන ට්‍රිපල් පැකේජ් 3ක පැක් කරලා සීතල කරන ඒ ට්‍රාන්ස්පෝර්ට් මීඩියා එකේ දාගෙන ලැබ් එකට ගේන්න. ලැබ් එකේ ගෙනල්ලා ෆ්‍රිජ් එකේ තියලා මේ ට්‍රිපල් පැකේජ් 3 කඩලා අයින් කරන්න. මේවා සුද්ධ කරලා ගන්න සෑහෙන වෙලාවක් යනවා. පැය 2ක් විතර යනවා. ඊට පස්සේ මේ ගන්න වෛරසය එක්ස්ට්‍රැක්ෂන් එක දාලා පැය 2ක් විතර යනවා මේක ඒ වෛරසයේ වෛරස් සාරය වෙන් කරගන්න. ඒ වෙන් කරගන්නා වෛරස් සාරය සෙන්ට්‍රිෆියුජ් කේන්ද්‍ර අපසාරී යන්ත්‍රයක දාලා එය රීඩ් කරලා ගන්න තවත් පැයක් විතර යනවා. ඒ එන ගන්නා එක්ස්ට්‍රැක්ෂන් එක ඊට පස්සේ PCR මැෂින් එකකට දාලා ඒ මැෂින් එක දාලා ඉවරලා මැෂින් එකේ ක්‍රෝමෝග්‍රැෆි කියන්නේ වර්ණය වෙනස් වීම turn cycle turn CT value කියන්නේ cycle turn CT value මේ turn එක අනුව කම්පියුටරයිස් කරලා රීඩ් කරන්න ඕන. මේ turn එක 2-3ක් යනවනකොටම රීඩ් වෙනවා නම් ඒ කියන්නේ වර්ණය වෙනස් වෙනවා නම් ඒ කියන්නේ මේ වෛරස් සාන්ද්‍රණය වැඩි. මේවා සයිකල් 30 40 යනකොට නම් වෙනස් වෙන්නේ ඒකේ සාන්ද්‍රණය වෛරස් සාන්ද්‍රණය අඩුයි. ඔය CT value කියන්නේ ඒක. දැන් තේරෙනවා ඇති මේ PCR පරීක්ෂණයක් කරන්න පැය 8කට පැය 6කට කිට්ටු වෙන්න යනවා. කොච්චර කාලය ගත වෙනවද කොච්චර මුදලක් යනවද කියලා. ඒ නිසා මේ නිකන් අර මේ ගිහින් ටෙස්ට් කරගන්නවා වගේ එකක් නෙවෙයි. සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන සීමිත ඔය යන්ත්‍රයක මිල සෑහෙන වැඩි. මිනිස්සු හිතන් ඉන්නවා PCR යන්ත්‍රයක් දුන්නාම ටෙස්ට් කරන්න පුළුවන් කියලා. ඒක ඒ සංකීර්ණත්වය නොදැනෙන. බාහිරින් පෙනෙන සියල්ල යථාර්ථය නෙවෙයි. එතෙන්ට ගිහින් බලන්න ඕන. බොහෝ මිනිස්සු කතා කරනවා ගැටලුව තමාගේ නොනතාකල් දාර්ශනික පිළිතුරු දෙන්න විසඳුම් දෙන්න. මිනිස්සු වැඩිපුරම මේ රටේ මාධ්‍ය හරහා කතා කරන්නේ දාර්ශනික විසඳුම්. ප්‍රායෝගික විසඳුම් නෙවෙයි. Tamanට ගැටලුව ආවම තමයි මේ විසඳුම් හොයන්නේ. කොවිඩ් උත් එහෙමනේ. කොවිඩ් ඇති හැදෙන නැති තාක්කල් දෙන්න විසඳුම් දෙන්න අරම කරා නම් හරි මෙහෙම කරා නම් හරි. හැදුනෙන් පස්සේ තමයි කියන්නේ අනේ මං අරම කරා නම් මේක හැදෙන්නේ නැහැ කියලා. නිසා ගැටලුව තමාගේ නොනකාකල් විසඳුම දාර්ශනිකයි. ඒ වගේ ප්‍රශ්නයක් ඔබතුමිය ඇහුවේ. ඊළඟට මම ගමු රැපිඩ් ඇන්ටිජන්. ඒක නම් බොහොම සරල පරීක්ෂණයක්. එච්චර වියදමක් යන්නේ නැහැ. සොබ් එක අරගත්තා. දියරේ දාම්මා. ඊට පස්සේ අර කිට් එකක් අරගෙන ඒකට බිංදු දෙකක් දාලා රීඩ් කරලා කියන්න පුළුවන් වර්ණය වෙනස් වීම අනුව. නමුත් රිලයබිලිටි එක ඒකේ 100% ෂුවර්ද නැද්ද කියලා අපිට කියන්න අමාරුයි. ඒකේ විශ්වාසනීයත්වය ටිකක් අඩුයි. සෙන්සිටිවිටි ඒකේ සංවේදීතාවය අඩුයි. නමුත් PCR පරීක්ෂණයේ සංවේදීතාවය වැඩි. දැන් ඔබ අහන්නේ කොහොමද මේ PCR පරීක්ෂණයක් කරන්න ඕනද කියලා. මුලදී නම් ඕක කරාට කමන්නේ. දැන් අපි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සියලුම කරුණු කාර්යාවලි සඳහා මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. Revised guideline for laboratory testing.
මේකේ පිටු ගණනාවක් තියෙනවා මේකේ කියලා තියෙනවා කොහොමද කරන්න ඕනේ කියලා. නමුත් මේවා තේරෙන්නේ කියවන්න අපේ ජනතාවට වෙලාවක් නැහැ. ඒ නිසා මම සරලව කියන්නම්. ඔබ ආශ්‍රිතයෙකු නම් ඔබ සැකකටයුතු පුද්ගලයෙක් නම් ඔබ ටික දිනක් ස්වාධීනව මේ ස්වයං නිරෝධායනය වෙන්නේ. ඒ ස්වයං නිරෝධායනය වෙන අතර දින 5ක් විතර Tamanට ශරීරයට දැනෙනවා නම් රෝග ලක්ෂණ මොනවද රෝග ලක්ෂණ විය හැක්කේ? උගුරේ දැවිල්ල, ගිලීමට තියෙන අපහසුතාවය, නාසයේ තදවීම, ගඳ සුවඳ නොදැනීම, ආහාර රුචිය අඩුවීම, හුස්ම ගැනීමේදී වියලි කැස්සක්, හුස්ම ගැනීමේ අපහසුතාවය, බඩ බුරුලෙන් යෑම, බඩේ දැවිල්ල, කෙන්ඩ පෙරලීම, ශරීරයේ විඩාව උන මේ මොන ලක්ෂණ ඇති වුණත් මේ මං කියපු ඒවායින් කොවිඩ් රෝගය විය හැකියි. ඒ වුණත් තව දවස් දෙකක් බලන්න ඔබට එනවනම් සොටු දීර ගැලීම ඒ ලක්ෂණ වලින් 3-4ක් අන්න පුළුවන්. ඒ වගේ වෙලාවක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් කරගන්න. එවැනි අවස්ථාවක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සංවේදීතාවය ගැලපෙනවා. ඒකෙන් පුළුවන් ඔබ ආසාදිතයෙකු තව කෙනෙකුට බෝ කරන ආසාදිතයෙකුද කියලා හොයාගන්න. හැබැයි PCR පරීක්ෂණයක් කරොත් ඒකේ CT value එක අනුව තමයි CT value එක සාමාන්‍යයෙන් 20ක් 30ක් 30ක් වගේ තියෙනවා නම් ඔබ ආසාදිතෙක්. ඔබ තව කෙනෙකුට බෝ කිරීමේ හැකියාව ටිකක් අඩුයි. හැබැයි CT value එක 3 4 5 6 7 නම් හුස්ම ගන්නකොට තව මිනිහෙකුට බෝ කරන්න තරම් වෛරස් ගබඩාවක්. එතකොට මම නැවත කියන්නේ ඔබ PCR පරීක්ෂණයක් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් එහෙම හැමතිස්සෙම කරන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් මං කිව්වා රෝග ලක්ෂණ තිබෙනවා නම් වහම කරගන්න. උගුර දැවිල්ල, උගුර රිදෙන ගතිය, ගිලීමේ අපහසුතාව, ගඳ සුවඳ දැනෙත, විශේෂයෙන් උණ, ඇඟපත රුදාව තියෙනවා නම් ඉක්මනට ඒක ගත්තට කමන්නේ නැහැ. මම සරලව විස්තර කරොත් ඇයි මේ ලක්ෂණ එන්නේ කියලා මේ වෛරසයේ ඇලෙන ගතිය වැඩි. මේ ශරීරය තුළට මේක ඇතුළු වුණාම ශ්වසන මාර්ගයෙන් හෝ ශ්ලේෂ්මල පටල හරහා ශරීරයේ රුධිරය හරහා ප්‍රගුණණය වෙමින් යනකොට විශේෂයෙන්ම වෛරස ප්‍රමාණය වැඩි වෙන්න කුඩා කේශනාලිකාවල මේක ගිහිල්ලා හිර වෙනවා. ඇලෙන ගතිය වැඩි නිසා හිර වෙනවා. ඒ නිසායි අපි කියන්නේ වැඩිපුර වතුර බොන්න, දියර වැඩියෙන් පානය කරන්න. ඒ වගේම ඇස්ප්‍රින් පෙත්තක් මිලිග්‍රෑම් 75ක් අර ඉස්සර අපි ප්‍රෙෂර් තියෙන ලෙඩුන්ටත් ඔක බොන්න කියනවා. ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 75ක් රැට බොන්න කියලා කියන්නේ. විටමින් C වැඩියෙන් ගන්න කියන්නේ. ඒ වගේම විටමින් D මේ පටක විශේෂ ශ්වසන මාර්ගයේ තියෙන විටමින් A, විටමින් D වගේ ඒවා ගර්තවල ඒ පටක වර්ධනයේ උදා වෙනවා. ඉතින් මේ හැදුනෙන් පස්සේ අරන් ගන්න නෑ. කොසුමාන 2-3ක් ගියාම හැදෙන්නේ. ටික කාලයකට කලින් ගත්තා නම් හරි. විටමින් හොඳ ආහාරකුත් ගන්න කියන්නේ ඒකයි. මේ වෛරසය ගිහිල්ලා කේශනාලිකාවල ඇලෙනවා. ඇලුනහම ඒ කේශනාලිකාවලින් ඇලිච්ච තැනින් ඉස්සරහට මොකද වෙන්නේ? ඔක්සිජන් ලැබෙන්නේ නැති වෙනවා. ඒතර අපි අර ඉගෙන ගන්නවා සාමාන්‍ය පන්තිවල ග්ලයිකොලිසිස් හා ක්‍රෙබ්ස් චක්‍රයේ මේ සෛලයේ සිදුවන රසායනික ක්‍රියාවලිය. දැන් ඔක්සිජන් නැති වුනහම එතන හැදෙනවා විවිධ රසායනික අපද්‍රව්‍ය. හැදුනහම ඒ තියෙන පටක පොඩ්ඩක් ආසාදනය වෙන්න පටන් ගන්නවා. ඔය ආසාදනය වෙනකොට පෙනහලෙන වීලි කැස්ස. උගුරේ නම් උගුරේ දැවිල්ල. ශ්ලේෂ්මල පටල ඉදිමිලා අර නහය සුවඳ දැනෙන්න එක නැති වෙනවා. බඩවැලේ කේශනාලිකා බ්ලොක් වුණාම ඉරිටබල් බව බඩ බුරුලින් යන ගතිය එනවා. කෙන්ඩ පෙරලෙන ගතිය එනවා. ඔළුවේ ඒ යන තැන් වල හිර වුණාම අපිට තදබල හිසේ වේදනාවක්, ඇස් නිලංකාර වීම. ඔයගේ ලක්ෂණ. ඉතින් මේ වගේ වෙලාවක තමයි ප්‍රශ්නය කොයි වෙලාවකටද PCR රැට් කරන්න කියලා. මම කියපු රෝග ලක්ෂණ තිබේ නම් වහම කරගන්න. ඔබ එක්ස්පෝස් වෙලා දන්න දැන් මම පොසිටිව්. ඔබතුමිය නිවසේ නිරෝධායනය වෙලා දවස් 5-6කට පස්සේ 7 වෙනි දවස් විතර PCR පරීක්ෂණයක් කරන්න. එතකොට පොසිටිව් නැත්තම් බය වෙන දෙයක් නෑ. ඒ වගේම ඔබ වැක්සින් දෙකම අරගත්තු රාජකාරී අත්‍යවශ්‍ය සේවා කරන කෙනෙක් නම් ඔබ දවස් 2-3ක් නිරෝධායනය වෙන්න. 3 වෙනි දවසේ රැපිඩ් ඇන්ටිජන් කරන්න, 5 වෙනි දවසේ රැපිඩ් ඇන්ටිජන් කරන්න, 7 වෙනි දවසේ කළා නෙගටිව් නම් PCR එකක් කරන එක හොඳයි. එහෙම තමයි තියෙන්නේ. මොකද දැන් සෞඛ්‍ය සේවකයන්ට තමයි ඉස්සෙල්ලම දුන්නේ වැක්සින් එක. ඒ නිසා සෞඛ්‍ය සේවකයෝ ගෙවල් වල ඉන්න ඕනේ මේ එක්ස්පෝස් වුණා කියලා. හැබැයි එක්ස්පෝස් වුණාම අර දෙවෙනි තුන්වෙනි දවස්වල රැපිඩ් ඇන්ටිජන් කරමින් රසාවට එන්න පුළුවන්. මොකද ඒකෙන් රැපිඩ් ඇන්ටිජන් එකේ පොසිටිව් නම් අනිවාර්යයෙන්ම තව කෙනෙකුට බෝ කරනවා. ඒ වගේ උපාය මාර්ග තියෙනවා. ඉතින් තම නැන පමණින් තම වගකීම් නිසලට ඉටු කර සීමිත සම්පත් නිවැරදි ලෙස භාවිතා කිරීම සහ පරාර්ථකාමී වීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය කරුණක්. කොයිතරම්නම් මේ තත්ත්වය ළඟ අපි වගකීම් සහිත විය යුතුද? ඒ කාරණාවත් හිතන්න අපි
අපි විරාමයක් අරගෙන යලි ඔබ මුණ ගැහෙනවා. කොයි වගේ කියලාද? යලිත් ජීවිතාර්ථ සමග අද අපි කොවිඩ් වසංගතය හා ජන සමාජය කියන තැන හිඳ ඔබේ මගේ වගකීම් යුතුකම් හඳුනා ගනිමින් මේ දැනුවත්වීම ලබා දෙන්නට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි ආරාධනා කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ප්‍රාථමික සත්කාර සේවා වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහත්මයාට. වෛද්‍යතුමනි විරාමයට කලින් දැනුවත් වුණු තැන හිඳ ආපහු මේ කතාව ඉදිරියට අරගෙන යනවා නම් මේ විද්දි නිවෙස්ගත ප්‍රතිකාර ලබා ගැනීමේ කියන ක්‍රමවේදයට අපි යොමු වෙමින් තියෙනවා. දැන් මේ විදිහට නිවෙස්ගත ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු කාටද? ඔව් දැන් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට එන්න ඉස්සෙල්ලා අපි මේ රෝගීන් කළමනාකරණය කිරීම ගැන පොඩි දැනගැනීමක් තියෙන්න ඕනි. දැන් මේ රෝගීන් අතර ඉන්නවා දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා මේ වෛරසය ගිහිල්ලා කේශනාලිකා බ්ලොක් කරනවා. අවහිර කරනවා. පොඩි කාරණාවක් කියලා දෙන්න ඕන. දැන් අපි ඉපදුනේකොට ලස්සන හුරුබූටි පුංචි එකෙක් වගේ ඇවිල්ලා ඇති දැඩි වෙලා ඉලන්දාරියෙක් වෙලා වයසට යන්න පටන් ගන්නවා. අපි ගෙදර අර වතුර බහැලා යන බට ටික ගත්තොත් අලුත දාපු බට හරි පිරිසිදුයි. හැබැයි අවුරුද්දක් දෙකක් තුනක් ගිහිල්ලා ඔය බටයක් පිපුරුවොත් ඇතුලේ මොකද තියෙන්නේ? ඇතුලේ මොනවද තියෙන්නේ? දියසෙවල් බැඳලා තියෙනවද නැද්ද? දියසෙවල් බැඳලා තියෙනවා. ඉතින් අපේ වතුර බට සුද්ධ කරන්න ක්ලෝරින් දාලා පිරිසිදු කිරීමක් කරන්නේ ඒකේ තියෙන විස බීජ විනාශ වෙලා යන්න. අපේ ශරීරයේත් වයසට යන්න මේ රුධිර නාල අතර ඇතුලේ බැඳෙනවා වගේ දියසෙවල් වගේ જાති. ඇමිලොයිඩෝසිස්. ඒක බැඳෙනකොට මේ රුධිර නාල ඉලාස්ටිසිටි මේ ප්‍රෙෂර් එකකින් මේ ලියනකොට මේ රුධිර නාල හැකිලනෝ දිගහැරෙනවා. ඇදෙන ගතිය ඉලාස්ටිසිටි එක වැඩි. නමුත් වයසට යන ඉලාස්ටිසිටි එක අඩුයි. නහර ඇතුලේ ඇමිලොයිඩෝසිස් කියන જાතිය බැඳිලා බ්ලොක් වීමත් වැඩි. මෙන්න මේක ගැන හිතුවොත් තරුණ අයට වඩා වයසක පුද්ගලයින්ට අර කොරෝනා රෝගයෙන් ඇති වෙන්න පුළුවන් ඒ නහර බ්ලොක් වීමෙන් ඇති වෙන්න පුළුවන් සංකුලතා වැඩි. ඒ වගේම වයසට අඩු වුණත් රෝග වෙනත් නිදන්ගත රෝග තියෙන අයට ඒ සම්භාවිතය වැඩි. ඒ වගේම ප්‍රජනනය වෙන. ඒ කියන්නේ ගර්භණී මව්වරුන් vulnerable group එකක්. ඒ අයටත් මේ තත්ත්ව ප්‍රතිශක්තිකරණය දරුවේ බිහි වෙන්න යනකොට අඩුයි. දැන් රට පුරා මේ වෛරසය පැතිරිලා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට මේ සියලුම රෝගීන් රෝග ලක්ෂණ පෙන්වන අඩු සංකූලතා තියෙන අධික සංකූලතා තියෙන මේ සියලුම රෝහල්ගත කරන්න ගියොත් සේවා සැපයීමේ ධාරිතාව බිඳ වැටුනොත් අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය පරිදි ඒ සේවය ලබා දෙන්න බැරි වෙනවා. මේ නිසා මේ රටේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතු රෝහල් වල තියෙන ඇඳන් සංඛ්‍යාව දල වශයෙන් 80000යි. 79996ක්ද කොහෙද? මේ 79996ම කොවිඩ් රෝගීන්ට දෙන්න බෑ. මොකද රටේ ඇක්සිඩන්ට් වල ඉන්න මිනිස්සු, සර්පයෝ කාලා ඉන්න මිනිස්සු, වකුගඩු අමාරු තියෙන මිනිස්සු, පිත්තාසේ ගල් තියන අය, උණ හෙම්බිරිසා ඇදලා ඔක්කොටම ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි කොටසයි මේ රෝගීන් වෙන් කිරීම සඳහා යොදවලා තියෙන්නේ. ඊට අමතරව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තියෙනවා. ඒවා ද්විතීක මධ්‍යස්ථාන, ප්‍රාථමික මධ්‍යස්ථානක් තියෙනවා. ඒවා තමයි අපි අතරමැදි ප්‍රතිකාර ඒකක හැටියට තියෙන්නේ. සමහර ඒවා තියෙනවා ප්‍රධාන රෝහලට අනුබද්ධිත වෛද්‍ය කණ්ඩායම් ගිහිලා බලන මධ්‍යස්ථාන. දැන් ඒවත් මදි නම්
අපි දැක්කා පහුගිය කාලේ මේ රෝගීන් අරගෙන ගිහිල්ලා මෙහෙ ඉන්න එක්කෙනා කිලිනෝචි වවුනියා ඔය කන්දල් කාඩු මේ ගිහිල්ලා යනවා කිව්වහම ලෙඩුන්ගේ පොඩි බයක් ඇති වුණා. පොසිටිව් වුණත් කියන්නේ. ඉතින් මෙහෙම තත්ත්වයක් ආවහම නිරෝධායනට හොඳම තැන ළඟම තැන ගම. ග්‍රාමයේම නිරෝධායන වෙනවා නම් තමාට හුරු පරිසරය තුල නිරෝධායන වෙනවා නම් අර කායික වගේම මානසික සහ ආධ්‍යාත්මික සුවය ඇතිවීම මේ රෝගය හොඳ වීමට හේතුවක් වෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයක් හැටියට ගෘහස්ත නිරෝධායනය, අතරමැදි ඒකකවල නිරෝධායනය, ඊළඟට ප්‍රාථමික සත්කාර රෝහල් වල නිරෝධායනය, දීතික හා ත්‍රිතික රෝහල් වල ප්‍රතිකාරය කියන සංකල්පයට ගියා. එහිදී දැන් අපි කියන්නේ යම්කිසි රෝග ලක්ෂණ තිබිලා පරීක්ෂණයකින් තමා කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගත්තේ නම් අපි දීලා තියෙනවා කෙටි පණිවිඩයක් මගින් 1904 කියන අංකයට කෙටි පණිවිඩයක් දීලා රෙජිස්ටර් වෙන්න කියලා. එහෙම රෙජිස්ටර් වෙනකොට ඒ කෙටි පණිවිඩය දෙනකොට කී පැහැදිලිව කියලා තියෙනවා A B C කියලා අකුරු තුනක් සඳහන් කරන්න. C කියන්නේ ඔබ කොවිඩ් පොසිටිව් කිසිම රෝග ලක්ෂණයක් නැහැ. එහෙනම් ඒ කෙටි පණිවිඩය දානකොට C කියලා දාලා ස්පේස් තියලා ඉතුරු ටික ගහන්න ඕන. ඔබට තියෙන්නේ උණ විතරනම් B අකුර ගහලා ඉතුරු ටික ගහන්න ඕන. C උණ සමග කැස්ස ටිකක් අමාරු ගතිය තියෙනවා නම් A කියලා ඉතුරු ටික ගහන්න ඕන. මොකද ඉතුරු ටික වයස, ජාතික හැඳුනුම්පත් අංකය සහ ලිපිනය දාන්න ඕන. එතකොට 1904 කියන අංකේ A ස්පේස් age ස්පේස් ජාතික හැඳුනුම්පත් අංකයේ ස්පේස් ලිපිනය කියන එක දාලා ඒ SMS එක ගියාම එයා රෙජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වුණාම 247 කියලා ෆෝන් එකකින් එයාව අමතනවා. අමතලා ඒ රෝගියාගේ තත්ත්වය විමසනවා. ඒ තත්ත්වය විමසනකොට බොරු කියන්න එපා. ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන් ධනං කියලා තියෙනවා. මේ ධනය දැන් ලෝභ වෙලා තමන්ගේ රෝගී තත්ත්වය කියන්න ලෝභ වෙලා ඔය සන්තුෂ්ටි නැති කරගන්න එපා, සන්තෝෂය නැති කරගන්න එපා. ඒක පරම ධනය. ඔය මුදල් හම්බ කරගන්න ඕන නම් ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරලා ඒ 247 කියන අංකයෙන් විමසුවාම තමන්ගේ තත්ත්වය කිව්වහම ඊට පස්සේ ආව රෝගී තත්ත්වය අනුව එයා යන්න ඕනේ ගෙදර ඉන්න පුළුවන්ද? එයා ඉන්න ඕනේ නිරෝධායන මධ්‍යස්ථානයකද අතරමැදි? එයා ඉන්න ඕනේ ද්විතීක සත්කාර, ප්‍රාථමික සත්කාර, ද්විතීක සත්කාර, ත්‍රිතීක සත්කාර එකකද කියන එක තීරණය කරනවා. ඒ වගේම දිනපතා බොහෝ විට උදේ හවස 1390 කියන අංකයෙන් වෛද්‍යවරු ඔවුන් අමතලා තත්ත්වය හොයා බලනවා. ඒ නිසා තමන් රෝග ලක්ෂණ නොමැති සහ ඒ කියන්නේ කොමෝබිඩිටිස් සහ සංකූලතා නොමැති රෝගියෙකු නම් නිවෙස් නිරෝධායනය කරන්න පුළුවන්. ඔබ දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, වකුගඩු රෝග වැනි සංකූලතා සහිත වෙනත් රෝග සහිත කෙනෙක් නම් ඔබ නිවසේ නොසිටින තරමට හොඳයි. ඇවිල්ලා වෛද්‍යවරු ඉන්න අතරමැදි මධ්‍යස්ථානයක ඉන්න. ඔබ මේ කිසිම සංකූලතාවයක් නොමැති නිරෝගී පුද්ගලයෙක් ලෙස ඉඳලා ඔබට ශ්වසන ආබාධ තියෙනවා නම් මේ වෛරසයත් එක්ක හුස්ම ගැනීම අපහසුතාව තියෙනවා නම් ගෙදරදී පුළුවන් පල්ස් ඔක්සිමීටර් තියෙනවා විකුණන්න. ඒකක් රුපියල් 1000ක් 1500ක් විතර වෙනවා. ඒකක් උදේ හවස හුස්ම ගන්න අපහසු වෙලාවට දාලා ඒකේ වැලියු එක 95 94 වගේ අඩු වෙගෙන එනවා නම් ඒ වගේ අය රෝහලට පැමිණෙන්න ඕන. විශේෂයෙන් වෛද්‍යවරු පරීක්ෂා කරනවා ඒවා. ඒ වගේම ඔබ සංකූලතා සහිත දියවැඩියා, අධික රුධිර පීඩනය, වකුගඩු රෝග, පිළිකා හෝ වෙනත් නිදන්ගත රෝග තිබෙමින් ශ්වසන රෝග ලක්ෂණ උණ කෙන්ඩ පෙරලීම වගේ තියෙනවා නම් වහාම රෝහලකට එන්න ඕන. ඒ ගිලන් රථ සේවාව 1990ට කතා කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගාමී මොන හරි මේ personal protective equipments කියන්නේ පුද්ගල ආරක්ෂක දේවල් දාගෙන වාහනයකින් උනත් එන්න පුළුවන්. ඒතර ඔබේ ප්‍රශ්නය නිවෙස් නිරෝධායනය වෙන කෙනෙක් කොහොමද තමන්ගේ රෝගී තත්ත්වය පාලනය කරගන්නේ? වැඩිපුර වතුර බොන්න. විශේෂයෙන් ස්වස්ථතාවය. පළවෙනි දේ තමයි තමන් රෝගියෙකු ලෙස දැන් හඳුනාගත්තා නම් කාමරයකට වී අන් අය සමග මුසු වීම වළක්වා ගැනීමෙන් වෙනම වැසිකිළියක් පාවිච්චි කරන්න බැරි නම් උදෙන්ම වැසිකිළියට ගිහිල්ලා ඊට පස්සේ ඒ වැසිකිළිය හොඳට ඩිස්ඉන්ෆෙක්ට් පිරිසිදු කරලා තමයි අනිත් අය පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඔබ අනිත් අය සමග කෑම බීම ගැනීම, අල්ලාප සල්ලාප යෙදීම, කැරම් ගැනීම වගේ දේවල් අවශ්‍ය නැහැ. අර කාමරයකට වෙලා හොඳට හිරු එළිය වාතාශ්‍රය ලැබෙන විදිහට ඉන්න
රස්නේ වතුර වැඩිපුර බොන්න, ආහාරය ප්‍රමාණවත් විදිහට ගන්න, ඔය බර ආහාර ගන්න එපා, ටික ටික සරින් සරේ ගන්න. විශේෂයෙන්ම ඔබට ඇස්ප්‍රීන් ඔබ වයසක කෙනෙක් නම් ඇස්ප්‍රීන් පෙති කාලක් මිලිග්‍රෑම් 75ක් රැයට ගන්න. විටමින් C 500 මිලිග්‍රෑම් මෙගා ඩෝස් එකක් ගන්න පුළුවන්. ඒ වගේ ඒවා සේරම ප්‍රතිකාර නෙමෙයි සහයෝගී දේවල්. ඒ වගේම විටමින් D ඒ වගේම සිංක් අඩංගු මල්ටි විටමින් භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ ව්‍යාපාරයක් හැටියට මේවා මම හිතන ෆාමසි වලින් විකුණන්න පටන් ගත්තොත් ඒව ගන්න යන්න එපා. හැබැයි ඔබ සමබර ආහාර වේලක්, සැහැල්ලු ආහාර වේලක්, පෝෂණීය ආහාර වේලක්, දියරමය දේවල් භාවිතා කරනවා නම් අපි දේශීය වෙදකම දේශීය ආහාර ගැන කිසි විටක පහත් කරන්න හොඳ නැහැ. අපේ රටේ තියෙන කුළු බඩු, සුදු ලුණු, රතු ලුණු, කරපිංචා, ඉඟුරු, පියලි, කොත්තමල්ලි මේ සියල්ල එකතු වෙලා හැදෙන ආහාර බොහෝ වෛරස් නසනවා. ඒ වගේම කොහොඹ කොළ අපි දෙයියන්ගේ ලෙඩක් හැදුනහම ගන්නවා. ඒකට වෛරස් නසන ගුණය තියෙනවා. අමු කහ, පෙරුම් කායන් මේ වගේ දේවල් භාවිතා කරන්න. මේක දෙයියන්ගේ ලෙඩක් හැටියට හිතන්න. එහෙම ආරක්ෂා වුණොත් මම මේ හිටියත් සතියකට සැරයක් පෙරුම් කායන් කැල්ලක් එහෙ ගිලිකට දාලා රස බලන්න තු ගිලිනවා. ඒවා අත්දුඩු බෙහෙත්. මොකද ශාකයක ක්ලෝරෙල්ලා කියන ඇල්ගී වර්ගයෙන් බිහි වෙච්ච දීවියාට කොයි වෙලාවකවත් ස්වභාවික පරිසරයේ තියෙන ගහකොළ වලින් එන නිෂ්පාදන අහිත කරමින් නැහැ. ඒව භාවිතා කරමින් ඉන්න. හැබැයි දිනපතා ඔබගේ ඔක්සිජන් සාන්ද්‍රණය බලන්න, හුස්ම ගැනීමේ අපහසුතාව, උණ, ස්වස්ථතාවය ඒව රැකගෙන විශේෂ මාක්ස්ක පරදින්න ඕන ගෙදර ඉඳිද්දිම රෝගියා නම්. එහෙම කරොත් එහෙම අපිට පුළුවන් මේ දුරකථන අංක හරහා ළඟම ඉන්න PHI මහත්තයාගෙන් හෝ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හෝ MOH කාර්යාලයෙන් හෝ රෝහලෙන් අවශ්‍ය ඒ වෛද්‍ය ඕදන් ලබාගෙන ගියොත් අපිට පුළුවන් මරණයෙන් වළක්ව ගන්න. නමුත් ගොඩ දිනෙක කරන්නේ මං හරිම කනගාටුයි කියන්නේ සමහරු ඇවිල්ලා රැට් පරීක්ෂණයට නැත්නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට PCR පරීක්ෂණයට සාම්පලය දෙනවා. දෙන්නේ 9යි දුරකථන අංකයයි ලිපිනය දෙනවා. ලිපිනේ දෙන්නේ කොස් ගොඩ කියයි බලපිටිය කියයි ගෙදර හොයාගෙන ලිපිනේ දෙන්නේ නැහැ. දීලා ගිහිල්ලා report එක ආවම ඒ ලැබ් එකෙන් කෝල් කරලා කියනවා ඔයා පොසිටිව් කියලා. කියපු වෙලාවෙ ඉඳලා ෆෝන් එක ඔෆ් කරන් ඉන්නේ. ඇයි කොහෙට අරන් ආයි කියලා. තව කීයකට බෝ කරනවද? ඔය දත්ත පටලැවෙනවා කියන්නේ නෝ තමයි. ඊළඟට ඒ විදිහට හංගන් ඉඳලා අමාරු වුණාම ඔන්න 1990ට කෝල් කරලා ඉස්පිරිතාල එනවා. එතකොට අප්‍රමාදව අමත බදම් ප්‍රමාද වැඩි. එතකොට බලන්න වෛද්‍ය කාර්ය මණ්ඩලයට රටට කොච්චර බෙහෙත් වර්ග රටේ ලෝකෙ නැති බෙහෙත් වර්ග දෙන්න වෙනවා මේ ජීවිතේ බේරගන්න. විනාඩියකට ඔක්සිජන් සාන්ද්‍රණ විශාල ප්‍රමාණයක් දෙන්න වෙනවා. දැඩි සත්කාරයක කෝණ වෙනවා. මහා වියදමක් ඇති කරන මේ ආත්මාර්ථකාමී නිසා තමන් රෝගී තත්ත්වයේ ඉන්නවනම් මේ දුරකථන මාර්ග එක සැරේට කෝල් එකක් දුන්නාම දුරකථනේ උස්සන්න සම්බන්ධ කරගන්න බැරි වෙයි. පුළුවන් තරම් උත්සාහවන්තයා ජය ගනි. කතා කරලා වෛද්‍ය කාර්ය මණ්ඩල අතර යොමු වෙන්න පුළුවන්. දැනටමත් වෙනත් අංක තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය 1999ට කතා කරලා වෛද්‍ය මේ තමන්ගේ රෝගී තත්ත්වය ගැන අහන්න පුළුවන්. මම දකින්න සමහර මේ දවස්වල කෝල් දෙනවා මේ ડોක්ටර්ස්ලා නිදි මරාගෙන මේ වැඩ කරන්නේ. මේ විහිළු කරන්නත් ගන්න මේවා. එහෙම කරන්න එපා. ඒ වගේම විවිධ අංක ගත්තොත් එහෙම 1990 හෝම් බේස් කියා ඒ වගේම තියෙනවා දුරකථන අංකයක් අපේ ආපදා කළමනාකරණ ඒකකයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැය 24 වැඩ කරන හොට්ලයින් එකක් 0117යි 966යි 366 0117යි 966යි 366 මේ වෛද්‍ය උපදෙස් ගන්න පුළුවන්. ඒ වගේම ළඟම රෝහලින් උපදෙස් ගන්න පුළුවන්. ඒ නිසා රෝගියෙකු නිවෙස් නිරෝධායනය වෙනවා නම් මෙන්න මේ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෙනත් අන්තර්පාර්ශ්වීය සම්බන්ධතා තුලින් විවිධ දුරකථන සම්බන්ධතා ලබා දෙන ආයතන මාර්ගයක උත්තරලා කරනවා. පහසුකම් තියෙනවා. වෛද්‍යතුමනි දැන් යම් කෙනෙක් පොසිටිව් වෙලා දින 14 ගත වුණාට පස්සේ කොහොමද රැකියාවක් කරන කෙනෙක් නම් ආපහු සමාජගත වීම කරන්න ඕන නිවැරදි ක්‍රමවේදය මොකක්ද? රෝගියා සංකූලතා නොමැති නිරෝගී කෙනෙක් නම් දින 14ක් කාලය තුල කිසිම සංකූලතාවක් ආවේ නැත්නම් දින 14කට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට පුළුවන් මේ රාජකාරියට පැමිණෙන්න. නමුත් ඔහු සංකූලතා තිබිච්ච කෙනෙක් නම් විශේෂයෙන්ම තව දින 14ක් විවේකී විඳමින් තමන්ගේ ශ්වසන මාර්ගයේ පද්ධතියේ ඒ වගේම රුධිර සංසරණ පද්ධතිය යථා තත්ත්වයට පත් වෙනකන් ඉන්න වෙයි. නැත්නම් එක සැරේටම කැටියක් හිර වෙලා ලේ කැටියක් හැදිලා ඒ කැටියක් හිරවීමෙන් විවිධ සංකූලතා එන්න පුළුවන්. විශේෂයෙන්ම දියවැඩියාව අධික රුධිර පීඩනය
වෙනත් නිදන්ගත රෝග තියෙන අය එහෙම දින 14ක ඉවරෙච්ච හැටි එන්න එපා. දින 14කට පස්සේ Tamanට තවදුරටත් රෝග ලක්ෂණ තියෙනවා නම් නැවත PCR පරීක්ෂණයක් කරලා CT value එක බලන්න ඕනේ. CT value එක ඒත් තියෙන්නේ 16 17 වගේ අධික වෛරස් ඝනත්වයක් තිබෙන වෙලාවක නම් එයා තව කෙනෙකුට බෝ කරන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ නිරෝගීභාවය සහ ශරීරයේ තිබෙනා වූ ඒ මාර්ජිනලයිසේෂන් ඒ කියන්නේ ශරීරයේ එම අවස්ථාවේ තිබෙන තත්ත්වානුරූපේ හරහා තමයි වැඩට පැමිණෙන්නේද කියලා තීරණය කරන්න ඕනේ. විශේෂයෙන් වැක්සින් දෙකම අරගෙන තිබෙනවා නම් වැක්සින් දෙක අරගෙන සති 6ක් පැනලා තියෙනවා නම් ඒ අයට මේ සංකුලතා එන්නේ නැහැ. ඒ වගේම රෝගය හැදිලා හොඳ වුණායින් පස්සේ යාට වෙනත් රෝග තත්ත්ව තිබුණත් වැඩට එන්න බැරි කමක් නැහැ. කවුරු හරි වැක්සින් ටික තාම අරන් නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. තම අපිට වෙන්නත් කරන්නත් ගැන කතා කරන්නත් ඕන. අනිවාර්යයෙන්ම. දැන් මේ අවදානම් තත්ත්වයේ තුල ගර්භණී මාතාවන් සහ පුංචි දරුවන් මේ අවදානම් කොට්ටාස බවට පත් වෙලා තිනවා. එතනින්ම කැමති වෛද්‍යතුමනි කතාව පටන් අරගෙන එන්නත් කරගෙන ළඟින්ම නතර වෙන්න. ඔව්. ඊට ඉස්සෙල්ලා මම මේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕන. මේ දරුවන්ට සියල්ලට ඉගෙන ගන්න අපි ඉගෙන ගන්නේ මොකටද? අපි දැනුම ගන්නේ කන්න නෙවෙයි. අපි දැනුම ගන්නේ බොන්න නෙවෙයි. දැනුම ගන්නේ මිනිසා නැමැති උසස් මනසක් ඇති පුද්ගලයා තමා සිතන දේ, තමා කියන දේ, තමා කරන දේ යහපත් වෙන්නේ. එතකොට මේ පුරවැසි අධ්‍යාපනය අපි ඒ කාලේ ඉගෙන ගත්ත සමාජ අධ්‍යයනය. දැන් පුරවැසි අධ්‍යාපනය කියලා උගන්වනවා ළමයින්ට. පුරවැසි අධ්‍යාපනය. මේ මගේ දරුවාගේ පොත් දෙක මම උස්සන් ආවේ. පුරවැසි අධ්‍යාපනය. මේ පුරවැසි අධ්‍යාපනය කියන පොත 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා පටන් ගන්න. 6 වෙනි ශ්‍රේණියේ. 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා පටන් ගන්න. 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා පටන් ගන්න. මේ පුරවැසි අධ්‍යාපන ඒ උගන්වන්නේ තමාගේ වගකීම, පවුලේ වගකීම, සමාජයේ වගකීම, රජයේ වගකීම, මාධ්‍ය ආයතන වගකීම, sannivedanaya වගකීම, ගොවියාගේ වගකීම, බහුකාර්ය සමාජයක සංකීර්ණත්වය, ගැටලු වලට විසඳුම් සොයන හැටි සියල්ලම තියෙනවා. ඉතින් ඒකින්ද මම පොඩ්ඩක් මේකේ තියෙන පොඩි කවියක් කියනවා, සුභාසිතේ කවියක්. පහුගිය කාලේ විවිධ පඩි ඉල්ලා ස්ට්‍රයික් කරා, අවුරුද්දේ පොකුර, පෑලිය ගොඩ පොකුර, ස්ට්‍රයික් පොකුර, වර්ජන පොකුර විවිධ පොකුරු ගැන කතා කරා. ඒ සියල්ලටම හරියන්නේ මෙන්න මේ ටික මම කියන්න ඕන මේ පොතේ තියෙන. සොඳුරු ගුණ නුවණ යුතු උතු මෝපතර නපුරු දුදන සහ එක්කුව වෙති අසර රුදුරු කටු පහන නැති සමතල හසර අඳුරු සමග කල වේය බිය කර. මොකද්ද මේකේ තේරුම? යහපත් ගුණ නුවණ ඇති උත්තමයෝ උවද නපුරු දුදනන් හා එක්කුවොත් නිසරු බවට පත්තේ. රාලු කටු ගල් නැති මාවතක් වුවද අඳුර සමග එක් වූ විට බියකරු බවට පත්තේ. මේ තියෙන පරිසරයේ මේ කොළඹ හතේ ওই තැන්වල රාලු කටු ගල් නැති මාවක් තියුණත් අඳුරු සමග බියකරු වෙලා තියෙනවා. මොකක් හින්දාද? කොවිඩ් හින්දා. ඒ නිසා මේ සමාජ මේ පුරවැසි අධ්‍යාපනය පොතපු දරුවෝනේ මේ අහගෙන ඉන්නව නම් දෙමාපියනේ ඔබේ දරුවාට කියන්නේ මේකේ තියෙන මේ සමාජයේ වගකීම කියන මාතෘකාව යටතේ තියෙන ටික හයියෙන් කියවන්න පිටිත වගේ උදේ හවස ඇඟට ගන්න ඒ වගකීම ඉටු කිරීම සඳහා පෙළ ගැසෙන්න. මේක පැහැදිලිව කියලා තියෙනවා සමාජයේ වගකීම කුමක්ද කියන එක. ඒ වගේම ඔබගේ එන්නත්කරණය හා සම්බන්ධව කටයුතු කතා කරන්න ඕන. මේ අපි දැකලා තියෙනවා මේ රටින් තුරන් කරපු රෝග, පෝලියෝ රෝගය, වසූරිය. අතීතයේත් මේ ජෛව සමතුලිතතාවය තියාගන්න ඕනහම මිනිසා නපුරු වෙන්න ස්වභාව ධර්මය මේක තියෙනෝනේ ධර්මය කර්මය ස්වභාව ධර්මය අපි ධාර්මිකව හැසිරෙනවා නම් අපි කර්මය අරගෙන ආවා නම් අපි කොච්චර හොඳින් හිටියත් පව් රැගෙන ආවා නම් ස්වභාව ධර්මයකට දඬුවම් දෙනවා. ඒ නිසා ජෛව සමතුලිතය ස්වභාව ධර්මය හා ආශ්‍රිත වෙච්ච දේවල් මෙතන තියෙන්නේ. එතකොට අපි දැක්ක වසූරිය පෝලියෝ අපි තුරන් කරන්න මේ එන්නත් කරන්නේ වැදගත් වුණා. මේ එන්නතක් කියන එක දවසින් දෙකකින් හදන්නේ නැහැ. නමුත් මේ රෝගයේ තියෙන භයානකම, මේ රෝගයේ තියෙන පැතිරීම, මේ රෝගය තුලින් අපේ වයසක පරම්පරාවට සිදු කරන බලපෑම මරණ සංඛ්‍යාව හේතු නිසා විවිධ රටවල් විවිධ විදියට එන්නත් නිෂ්පාදනය කරා. මේ එන්නත 100% මේ රෝගේ තුරන් කිරීමට තාම බලාත්මක නැහැ. මොකද තාම පරිශන මට්ටමින් තියෙන ඒ වගේම වෛරසයක් අර උපක්‍රමිකව ඉගෙනගෙන තියෙන මේ නපුරු මිනිස්සු ටික විනාශ කරනකම් වැඩේ දෙන්න ඕනේ කියලාද මන් දන්නේ. වෛරසයට හරියනම එන්නත තාම තුරන් කරන එන්නත වෙඩිල්ල හොයාගෙන නැහැ. නමුත් කන්ට්‍රෝල් කිරීම සඳහා මේ භාවිතා වෙනවා. ඒ නිසා එක්ක මේ ලෙඩේ හැදිලා ගිහිල්ලා මැරිලා මුළු සමාජයේම ප්‍රතිශක්තිකරණය ඇති වෙනකම් බලන් ඉන්න ඕනේ. එහෙම බලන් ඉන්න බෑනේ. නැති වෙන්නේ අම්මා තාත්තා අපේ දරුවෝනේ. අපේ රටනේ විනාශ වෙන්නේ. ඒ නිසා අපි රට
රාජ්‍යයක් හැටියට විවිධ එන්නත් වර්ග ලංකාවට ගෙන්නනවා. මොකද එක තැනකින් එන්නත් එකම එන්නතක් ගන්න නිෂ්පාදනය වෙන්නේ මුළු ලෝකෙටම දෙනකොට පොඩ හම්බ වෙන්නේ. ඒ වගේම අපේ ජාන එකිනෙකට වෙනස්. ලෝකේ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ තමන්ගේ තියෙන ශාරීරික ශක්තිය එකිනෙකට වෙනස්. වර්ගීකරණය වෙනස්. ඒ නිසා මේ විවිධ එන්නත් ගෙනල්ලා විවිධ රටවලට දෙනවා. දීලා හොඳම එන්නත හොයාගන්න පුළුවන් හින්දා පරිශ්‍රණ මට්ටමින්. ඉතින් අපි අර ස්වභාවික ප්‍රතිශක්තිකරණය ගන්න නම් මුළු සමාජයේම ආසාදනයට භාවිතා කරන්නේ නැතුව අපි පිට රට මේ නව සාමාන්‍යකරණයට මේ රට නව සාමාන්‍යකරණය දක්වා ගැනීම සඳහා එන්නත් ගෙනල්ලා අපි එන්නත් දෙනවා. මේ එන්නත ගෙනහමත් අපේ ස්වභාවික පුතග්ජන මිනිස්සු අර එන්නත හොඳයි මේ එන්නත හොඳයි ස්පුට්නික් හොඳයි ඇස්ට්‍රාසෙනිකා හොඳ නැහැ. අමු බොරු කතා. මේ සියල්ලගෙම වැක්සින් දෙකම වැදුනොත් 80%ක් 90%ක් මේ වෛරසය වර්ධනය කර ගැනීමට අවුරුද්දකට බලය එනවා. ඒ එනකොට පහුගිය අවුරුද්දක් දක්වා යනකොට හර්ඩ් ඉමුනිටි ස්වභාවික ප්‍රතිශක්තිකරණය ප්‍රජාව තුළ ඇති වෙන නිසා වෛරසය පැතිරීම වැළකීනවා. ඒ නිසා එන්නත්කරණය ලංකාවේ සිදු වෙනවා විශේෂයෙන්ම වැඩිහිටියන් අවුරුදු 6ට වැඩි වැඩිහිටියන් එන්න මගේ අම්මා තාත්තට දීලා තියෙන්නේ මේ එන්නත දෙකම ගන්න. එතකොට ඔබට එන සංකූලතා අඩුයි ඔබ මරණයටපත් වීම අඩුයි. ඒ වගේම අවුරුදු 30 දක්වා 60 සහ 30 දක්වා ශ්‍රම බලකාය මේ රටේ ආර්ථිකයට පුනර්ජීවනයට උදව් කරන බලකායට ඊළඟට එන්නත තියෙනවා ඒක ගන්න. අපේ දැඩි පරිශ්‍රමයේ තියෙන අවුරුදු 12ට වැඩි 30 දක්වා පිරිසට එන්නතදී පාසල් විවෘත කරන එක. අපේ ළමයි දැන් ඉන්නේ පුදුම කලකිරීමකින් සහ පීඩනයකින්. ඒ අයට යාළුවා ඇති කරන මගේ දරුවත් ගෙදර ගියාම කියන තාත්තා නම් ඔෆිස් එකට ගිහිල්ලා විවිධ මිනිස්සු හම්බ වෙනවා. මම මේක විතරයි මට එහා ගෙදරට යන්නත් බෑ. මට යාළුවෙකුට කතා කරගන්න දකින්න විදියක් නැහැ. ට්‍රිප් එකක් යන්න විදියක් නැහැ. ඉතින් මෙන්න මේ දරුවන්ටත් දැන් මයි අපි සැප්තැම්බර් මාස අවසන් වෙන විට මේ රටේ ජනගහනයෙන් මිලියන 11කට අනිවාර්යයෙන්ම වැක්සින් දෙක දීලා ඉවර කරනවා. 30ට වඩා වැඩි සියලු දෙනාට දෙනවා. 18ට වඩා වැඩි අයටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පස්සේ අවුරුදු 12 සිට 18 දක්වා අයට ප්‍රතිශක්තිකරණ ඉක්මනට ලබා දෙමින් පාසල් විවෘත කර යලි සාමාන්‍යකරණයට මේ වැඩ පිළිවෙලක් යනවා. විශේෂයෙන්ම මා ඉල්ලා සිටිනවා තමන්ට නිදාගත රෝග තිබෙනවා නම් කිසියම් ආරක්ෂාවක් යටතේ මේ වැක්සින් එක ගන්න. ගර්භණී මවුරුන්ගේ ප්‍රතිශක්තිකරණයේ වැඩසටහන මේ සතිය පටන් ගන්න තියෙනවා. වහාම ගර්භණී මවුරුනි ඔබගේ දරුවාට කිසිම සංකූලතාවක් ඇති වෙන්නේ නැති වුණත් මැරෙනවට වඩා ජීවත් වීම හොඳයි. ඒ නිසා මේ එන්නත වහාම ලබා ගන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් අතර තිබෙනවා නම් කිසියම් ප්‍රතිශක්තිකරණ වුණතා මේ එන්නත ලබාගෙන ආරක්ෂාව ලබා දෙන්න. ඒ වගේම රැකියාවේ යෙදෙන්න අත්‍යවශ්‍ය සේවාවල් යෙදෙන්න කිසි කෙනෙක් මේ වැක්සින් එක නොගෙන ඉන්න එපා. මොකද එක්කෙනෙක් හරි වැක්සින් එක නොගෙන ඉඳලා එයා මේ වාහකයෙක් හරියට ගෙනාවොත් වැක්සින් ගත්තවටත් මේක බෝ වෙලා මේ වෛරසයේ සංකූලතා නැති වුණොත් එයා ලෝකේ රට පුරාම ගෙනියන්න පුළුවන්. ඒ නිසා තම නැනපවණින් හොඳින් අවබෝධ කරගෙන අපිට සහයෝගය දක්වන්න කියලා ඉල්ලා සිටිනවා. වෛද්‍යතුමනි දැන් අපි බොහෝ දේවල් අහිමි වුණත් රටක් විදිහට ලොක්ඩවුන් එකකට ඇවිත් ඉන්නවා. දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා එහෙනම් තව සතියකින් දෙකකින් මේ ලොක්ඩවුන් එකත් එක්ක හරි. දැන් ඔක්කොම හරියයි කියලා. එහෙම හිතනවා නම් හරිද ඒක? ලොක්ඩවුන් කියන එක මම පටන් ගන්නකොට කිව්වා ලොක්ඩවුන් කියන්නේ මොකක්ද කියලා. ලොක්ඩවුන් කියන්නේ ආසාදිත සකකට පුද්ගලයෙක් කකුල් දෙක යට ගාලා තබා ගන්න එක. දැන් එහෙම නොකරන හින්දා මේ රටේ ඉන්න මිනිස්සුන්ට හරි ලේසි ලොක්ඩවුන් කියන්න. තමන්ගේ ගෙදර ලොක් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද රටක් ලොක් කරන්නේ නැතුව. මම කියන්න කැමති වැදගත්ම දේ මෙන්න මේකයි. ලොක්ඩවුන් එකක් තිබුණු පළියට මේකේ පරමාර්ථ මේකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ සැබෑ ලොක්ඩවුන් එකක් වෙන්න ඕන. මිනිසුන්ට අපහසුතාව එනවා. අපි බැලුවොත් මේ රෝගය එක් රෝගියෙකු තව රෝගීන් 6කට බෝ කරන්න පුළුවන් තමන්ගේ බීජ අවසන සමය තුල කියන එක තමයි අපි විද්‍යානුකූලව හොයාගෙන තියෙන්නේ. ඒ වගේම දින 3ත් 5ත් අතර කාලය තුල සාමාන්‍යයෙන් දින 5ක කාලයක් මෙයාට පුළුවන් රෝගය වැළඳිලා දින 5ක කාලයක් තව කෙනෙකුට බෝ කිරීමේ හැකියාව තියෙනවා. දැන් ලොක්ඩවුන් එක රටම ලොක්ඩවුන් කරලා නිවසට වෙලා හිටියොත් දැන් ගොයි දවස් 5 තුල එක පුද්ගලයෙක් 6කට යනවා 6 දිනක් 36කට යනවා 36 6ක් තව එන එක අඩු වෙනවා. නමුත් දින 5කදී බීජ අවසන කියන්නේ තව කෙනෙකුට බෝ කරන හැකියාව අඩු වෙන්නේ පළවෙනි සැරේට ආසාදනය වෙච්ච කෙනා. දැන් එයාගෙන් ආසාදනය වෙච්ච අයට තව දින 5ක් යනවා. එයාගෙන් ආසාදනය වෙලා තිබුණොත් තව දින 5ක් යනවා. ඒ කියන්නේ ලොක්ඩවුන් එකක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් දින 5 සති දෙකක්වත් යන්න ඕනේ. හැබැයි ලොක්ඩවුන් කියන මේ දැන් බලන්න පාරේ මේ නටන විකාර තමන්ගේ මාස්ක් එක පරදින්නේ නැතුව නිවැරදිව පළඳින්නේ නැතුව දුරස්ථභාවය රැක ගන්න නැතුව අතපය පිරිසිදු කිරීම කරගන්න නැතුව හැසිරුණොත් ඔය ලොක්ඩවුන් එක නිකම්ම ලොක්ඩවුන් එකක් වෙනවා.
ඒ නිසා මගේ වගකීම සමාජයේ වගකීම හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ලොක්ඩවුන් එකකින් ලැබෙන ප්‍රතිඵලය අපිට ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම මම කැමති අවසාන වශයෙන් මම හිතන කාලය අවසానයි නේද? අවසාන වශයෙන් මම පෙන්වන්න වැදගත්ම දෙයක් මෙන්න මේක. මෙන්න මේක සහ අවසානයේ මම ඉවර කරන්නම්. ඒකටත් මට අවස්ථාව දෙන්න. මෙන්න මේක හොඳින් බලන්න. අපි මේ පුරවැසි අධ්‍යාපන පොතේ ඉගෙන ගන්න ලුණු ගෙඩියේ ආකෘතිය බොම්බේ අනියන් තියරි. බලන්න ඒක මේ ලුණු ගෙඩියක් වගේ නෙමෙයි මේක තියෙන්නේ නේද? ලුණු බික් වගේ මේ රවුන්ඩ් රවුන්ඩ්. මම ආරක්ෂාව නම් මම මගේ වගකීම ඉටු කරන්නේ නම් මගේ පවුල රැකෙනු ඇත. මගේ පවුල රැකෙන්නේ නම් මගේ අසල්වැසියන් මිතුරන් රැකෙනු ඇත. මගේ අසල්වැසියන් මිතුරන් සියලු දෙනාම වගකීම ඉටු කරන්නේ නම් මගේ ප්‍රදේශය රැකෙනු ඇත. දිස්ත්‍රික්කය රැකෙනු ඇත. පළාත රැකෙනු ඇත. එසේ වුවොත් මගේ රට රැකෙනු ඇත. ඒ නිසා රට වහීමෙන්ද හොඳ මගේ මා ලොක්ඩවුන් කරගන්න එකද හොඳ රටම ලොක්ඩවුන් මා විසින් රටම ලොක්ඩවුන් කරනවද එහෙම නැත්නම් රට විසින් සියලු දෙනාම ලොක්ඩවුන් කරනවද මේ තමයි අපි තීරණය කළ යුත්තේ මිනිසා නැමැති උසු මිනිසා චර්යාත්මක වෙනසකට ගියොත් තමයි මේ රෝගය මර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මම කැමති අවසාන වශයෙන් මම දැන් අවසන් කරන්න ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් කරන ලද ප්‍රකාශයක් ඔබේ හැමගෙනා මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා. ඒක කියනවා no nation in the world will be able to control COVID by increasing bed, oxygen, ventilators and ICU. කිසිම ජාතියකට මේ COVID රෝගය මර්ධනය කර ගැනීම සඳහා ඇඳන් රෝගීන්ගේ ඇඳන් රෝහල් වල ඇඳන් සංඛ්‍යාව, ඔක්සිජන් ධාරිතාව, එම නැත්නම් ශ්වසන උපකරණ දැඩි සත්කාර එකක වැඩි කිරීමෙන් සිදු කරන්න බෑ. This is temporary, impossible and very expensive solution. මේක తాවකාලිකයි. හරිම වියදම් යන එකක්. If healthcare infrastructure was the answer, then developed Western countries would not have had that many cases and that many fatalities. ඔය රෝහල් සංඛ්‍යාව, ඔක්සිජන් සංඛ්‍යාව වැඩි කිරීමෙන් රෝහල් මේ කොවිඩ් මර්ධනය කරන්න පුළුවන් නම් අච්චර දිනුන ඇමරිකාවට ඉංගලන්තයටත් බැරි වුණා. කොච්චර සල්ලි තියෙන රටවල්ද? එහෙනම් ඉතින් මේක මිත්‍යාව මේ ඇඳන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, මෝචරි සංඛ්‍යාව, රෝහල් සංඛ්‍යාව බොරුව මේ මාධ්‍ය හරහා කතා කිරීම බොරුවක්. The long lasting inexpensive and quickest solution is the social distancing, wearing masks, maintaining high level hygiene to stop transmission. මේ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ස්වයං විනය, නිවැරදි ලෙස මුඛ ආවරණ පැළඳීම, දුරස්ථභාවය රැක ගැනීම සහ ස්වස්ථතාවය තමයි වැදගත් වෙන්නේ. Remember, hospitals are not built to stop road accident. රෝහල් හදලා තියෙන්නේ රෝහල් ඇක්සිඩන්ට් අඩු කරගන්න. රෝහල් හදලා වැඩක් නැහැ. ඇක්සිඩන්ට් අඩු කරගන්න නම් අවශ්‍ය වෙන්නේ මොකද්ද? This can only be stopped by careful driving. ඒ කියන්නේ ස්වයං විනයකින් ප්‍රවේශම් සහගතව වාහනයක් පදවන්නේ කර විතරයි ඇක්සිඩන්ට් අඩු කරන්න පුළුවන්. ඒ නිසා it is the behavior of the people which decides the cause of pandemic. ඒ කියන්නේ මාර්ග අනතුරු අඩු කර ගැනීම සඳහා ස්වයං විනයකින් ක්‍රියාපද වීම කරන්නේ නම් හෙවත් කොවිඩ් රෝගය මර්ධනය කර ගැනීම සඳහා ස්වයං විනයෙන් ස්වයං නිරෝධානය වෙන්නේ නම් ඒක තමයි කොවිඩ් රෝගය මර්ධනය කර ගැනීමට තියෙන එකම පිළියම. හොඳයි. ස්තුතියි වෛද්‍යතුමනි. වගකීමෙන් නිදහස් වෙනවා වෙනුවට අපි වෛරසයෙන් නිදහස් වෙමු. ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ප්‍රාථමික සත්කාර සේවා වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහත්මයාට අපි ලබන සතියකත් මෙවන් වුණු තව දවසක හමුවීමකින් ජීවිතාර්ථ සමග මුණ ගැහෙමු. ආයුබෝවන්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි.
ලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේකට සවි ශක්තිය අයදින දසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි දසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි ගලනා හැල දොල වැඩෙනා ගහ කොළ සත්වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ දසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි දසත සිසාරා සරණ චාරිකාවයි